ආයුබෝවන් ජෙසුපීටයි ඔබ සියලු දෙනාටම. අපි අද මේ සූදානම් වෙන්නේ පස්වන ශ්‍රේණියේ කතෝලික ධර්ම විෂයට අදාළ දෙවන තේමාව මහෝත්තම දෙවියන්න් වහන්සේ සමග කතා කිරීම යන පාඩම් මාලාවේ තවත් එක් සුවිශේෂී පාඩමකට පිවිසෙන්නටයි. ඒ පිවිසීමට පෙර අපි දෙවියන්න් වහන්සේ සමග සම්බන්ධ වෙමු. උන්වහන්සේගේ ආශිර්වාදය අතා යදුමකින් උන්වහන්සේ අමුතමු. යදුමට සූදානමක් සැටියට ඔබ ඉන්න තැනම නිසි අරගෙන අසුර ගන්න. ඇස් දෙක පියාගන්න. සාන්ත කුර්සියට යලමින් අපේ සතුරන්ගෙන් අප කරවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීතු සාන්තුගේ නාමයෙන් ආමෙන්. ජේසු. Shuddhanayani vajinumene Ove varam regene Mulunolada matane pale Nalada ove vale Mulunolada Nepale nalada obedase. ආදර දෙවි පියාණනි ඔබ වහන්සේ සෑම සියලු දෙයකින්ම ආරම්භය පැවැත්ම සහ අවසානය වේ. පියාණනි අපි මේ එකතු වී ඔබ වහන්සේ ගැන කතා කරන්නට යන සෑම දෙයක් තුළම ඔබ වහන්සේට ප්‍රසන්න දරුවන් වන්නට අප දරන උත්සාහයට රුකුලක් වන්න. අප සෑම දෙනා තුළම ඔබ වහන්සේගේ ප්‍රේමී අනුහස පතුරා යවන්න. ඒ වගේම සුදාත්ම බලමින් අප සියලු දෙනාම පුරවන්න. අප සමග ගමන් කරන්න අපට මඟ පෙන්වන්න. අපව ඔබ තුරුලි රඳවා ගන්න. Shuddhanayani vajinumene Ove varam regene Mulunolada matane pale nalada ove vale. पिताके पुत्राके स्प्रीन्तु सान्तुके නාමයෙන් ආමෙන්. ඉතින් දුවේ පුතේ අපි පාඩමකට හැරෙමු. දෙවියන්ගේ ආශිර්වාදය ලබාගත් අපි සියලු දෙනාම අද පාඩම ගැන හොඳ අවධානයකින් පාඩමේ සියලු කරුණු පිළිබඳ සැබෑ තේරුමක් ඇතිව පාඩමේ වැඩ කටයුතු වලට පිවිසෙමු. මේ පාඩම් මාලාව තුළදීම ඔබ ඉගෙන ගත්ත යාඥාව ගැන. ඇත්තටම යාඥාව කියන්නේ කුමක්ද? යාඥා කළ යුතු ආකාරය මොනවාද? ජේසුතුමන් තමන්ගේ ගෝලයන්ට යාඥාව ගැන කියන්නේ මොනවාද? උන්වහන්සේ යාඥා කළ අවස්ථා මොනවාද? උන්වහන්සේ ගැන යාඥාවේ තිබුණු ප්‍රධාන කොටස් සහ ලක්ෂණ මොනවාද? මේ වගේ බොහෝ දේ අපි ඉගෙන ගත්තා. අද මගේ කොටස වෙන්නේ මගේ පාඩම දෙන්නේ යාඥාවේ තවත් වැදගත් කොටසක්. යාඥාව කියන පාඩමට පිවිසෙන්නට පෙර ඔබට මම පෙන්වනවා ලස්සන රූප රාමුවක්. ඒ රූප රාමුව දිහා ඔබේ අවධානය යොමු කරන්න. හොඳින් බලන්න මේ සිද්ධිය. ඇත්තටම මේක සැබෑ සිද්ධියක්. හරිම ලස්සන දසුනක්. ආදරතුවේ පුතේ මේ ඉන්නේ තායිලන්ත රුරැජින සහ එකේ මාව. තව දෙයක් බලන්න
පිටිපස්ස පසුබිමේ තියෙන්නේ කසල බඳුන් කීපයක්. ඇත්තටම රූරජිනගේ මව නගරයේ කසල එකතු කිරීමේ සමාගමක සේවිකාවක්. රෑ දවල් නොබලා කසල එකතු කිරීමේ රැකියාවේ නිරත වෙන ඇය තම දියණියට උගන්වන්නට යහපත් ජීවිතයක් උදා කරන්නට වෙහෙසුණා. ඉතින් මේ තායිලන්ත රූරජින තම තරගයේ දින ඒ රූරජිනගේ කිරුළ පැලඳු මොහොතේම ඇයට මතක් වුණේ මේ ආදරණීය අම්මව. ඒ නිසා ඇය දුවගෙන එනවා අම්මා ළඟට. මෙතනදී මම කරුණු දෙකක් ආදරණීය පුතේ ඔයාලගේ අවධානය යොමු කරන්න කැමතියි. විශේෂ කරුණු දෙකක් ගැන. පළවෙනි කරුණ තමයි ඇය දුවගෙන ඇවිල්ලා අම්මව තුරුණු කර ගන්නවා ඇරෙන්නට. නැත්තම් සිප වළඳ ගන්නවා වෙනුවට ඇයගේ දෙපා මුල වැඳ වැටෙනවා. දන්නවද පුතේ? අපි ජීවිතේ ලැබෙන බොහෝ ජයග්‍රහණවලදී අපිට දරා ගන්න බැරි සතුට. ඒ වගේම ජීවිතේ අපිට දරා ගන්න බැරි දුකකදී අපිට මතක් වෙන කෙනා අපිට ගොඩාක් ජීවිතේට ලං වෙච්ච කෙනෙක් වෙන්නට ඕනේ. අපි වැඩියෙන්ම ආදරය කරන එහෙමත් නැත්නම් අපිට වැඩියෙන් ආදරය කරන කෙනෙක්ව තමයි අපිට මේ මොහොතේ මතක් වෙන්නේ. ඉතින් මේ රූරජින දුවගෙන එන්නේ තමුන්ගේ ජයග්‍රහණය ලැබපු අවස්ථාවෙම අම්මා ළඟට. ඒ කියන්නේ ඇගේ පළවෙනි ආදරය, අසීමිත ආදරය අම්මා. ඒ වගේම ඇය දුවගෙන ඇවිල්ලා වැටෙන්නේ ඇගේ දෙපා ළඟ. ඒ කියන්නේ මේ ආදරයත් එක්ක මුසු වෙන තවත් සුවිශේෂී හැඟීමක් තියෙනවා පුතේ. මම කිව්වේ අර කරුණු දෙකක් ගැන මම කතා කරනවා කියලා. පළවෙනි දේ තමයි ආදරය. ආදරය සම්පූර්ණ වෙන තව හැඟීමක් තියෙනවා. අපි එතරම්ම ඒ ගැන අවධානයක් යොමු නොකරපු. ඇත්තටම සම්පූර්ණ ආදරයකදී මෙන්න මේ හැඟීමත් ආදරයට එකතු වෙන්නට ඕනේ. ඒ කියන්නේ ගෞරවය. ගෞරවය එකතු වෙන තැන තමයි පුතේ සම්පූර්ණ ආදරය අපිට ලැබෙන්නේ. ඇත්තටම කිව්වොත් ආදරය සම්පූර්ණ වෙන්නේ ගෞරවය එකතු වෙන තැන. ආදරය සම්පූර්ණ වෙන තැන හරියටම අපිට ආදර්ශයක් දක්වන්නට පුළුවන් වෙන්නේ ජේසුගේ ජීවිතයේදී. උන්වහන්සේ ආදරය කිරීමේ සම්පූර්ණ ආදර්ශය. උන්වහන්සේ අපිට කොච්චර ආදරය කරාද කියනවා නම් උන්වහන්සේගේ සියල්ලම ජීවිතය පවා ත්‍යාග කරන්නට සූදානම් වුණා. ඒකම උන්වහන්සේගේ ආදරය සම්පූර්ණ කරන්නට උන්වහන්සේ අපිට ගෞරවය උදා කරන්නට දුබල වූ අපට පාපේ නිසා දෙවියන්ගෙන් ඈත් වී දුක් විඳී දේව දරුකම අහිමි කරගත් අපිට දේව දරුකම උදා කරන්නට උන්වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟව උන්වහන්සේට විඳින්නට සිදු සෑම දුකක්ම ආදරයෙන් විඳගත්තා. ඒ අනුව අපි දන්නවා මේ පොතේ ජේසු තමයි මේ ගෞරව ආදරය දක්වීමේ හොඳම ආදර්ශය. ඉතින් උන්වහන්සේ තමයි අපි සැබෑ මිතුර. අපි ළඟම ඉන්න අපිට ගෞරවය ආදරය දක්වන එකම මිතුර. උන්වහන්සේ අප ළඟින් ඉද්දී ඇත්තටම අපිට ආදරය විතරක් නෙමෙයි උන්වහන්සේ අපිට දේව දරුකම තුළ ලැබිය යුතු ගෞරවයක් ලබා දෙනවා. ඉතින් මේ ආදර ගෞරවය උන්වහන්සේ ළඟින් ඇසුරු කරමින් ලබා ගන්නට අද දවස්වල නම් අපිට අවස්ථාවක් නැහැ. හේතුව උන්වහන්සේ ජුදා සමාජයේදී ඒ සමාජයේ ජීවත් වුණු අයත් එක්ක නම් උන්වහන්සේගේ ආදරය උන්වහන්සේගේ ගෞරවය සෑම දෙම බෙදාගත්තා. උන්වහන්සේ හා බැඳෙන්නට ඒ සමාජයේ අයට හැකියාව ලැබුණා. නමුත් අද දවසේ මේ කාලය තුළදී උන්වහන්සේව අපිට ළඟින් ඇසුරු කරන්නට නම් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ ශාරීරිකව අප සමග නැහැ. හැබැයි උන්වහන්සේ අපේ හොඳම මිතුරා ලෙස අපිට හමු වන තැනක් තියෙනවා. මම හිතන්නේ ඔබ ඒක ගැන දන්නවා. උන්වහන්සේගේ ආදරය අපිට අත්විඳින්නට හැකි වෙන හොඳම ක්‍රමය තමයි යාඥාව. ඇත්තටම පුතේ යාඥාව තුළින් තමයි
උන්වහන්සේගේ මේ ගෞරව ආදරය අපේ ජීවිතයට දැනෙන්නේ. හේතුව උන්වහන්සේ අප සමග ජීවමානව වැඩ සිටිනවා. ශාරීරිකව අපි උන්වහන්සේ හා බැඳුනේ නැති වුණා. ආත්මිකව අපි උන්වහන්සේගේ ආදරය මුළු හදවතින්ම අත්විඳිනවා. ඉතින් මේකට අපිට අවස්ථාව ලැබෙන්නේ යාඥා වෙනුවෙන්. ඉතින් සුදු සභා මාතාද මේ යාඥාව ගැන හරිම ආඩම්බරයෙන් අපිට උගන්වනවා. මොකද යාඥාව තමයි උන්වහන්සේ හා අපව එක් කරන එකම ක්‍රමය, එකම මාර්ගය. ඉතින් සුදු සභාව තුළ යාඥාවට බොහෝ තැනක් ලැබෙනවා. යාඥාව හරියට නිකන් අපේ ශරීරය ගොඩනගන්නට ලැබෙන ආහාර වගේ අපේ ආත්මය ගොඩනැගෙන්නට යාඥාව අපිට හරියට උදව් වෙනවා. ඉතින් සභා මාතාව අපිට උගන්වනවා පුතේ යාඥා කිරීමේදී අපි උන්වහන්සේගේ ආදරයට මුසු වෙනවා වගේම උන්වහන්සේගේ ගෞරවයට මුසු වෙන ක්‍රම කීපයකුත්. අපි යාඥා කරන පිළිවෙල ගැන අපි බොහෝ වෙලාවට අවධානය යොමු කරනවා අඩුයි. මොකද අපි හිතනවා වචන මාලාවක් කතා කිරීමෙන් අපේ යාඥාව සම්පූර්ණ වුණා කියලා. නමුත් යාඥා කිරීමේදී අපි ඉන්නේ ඉරියව්ව හරිම වැදගත් පුතේ. මොකද උන්වහන්සේට අපේ හදවතේ ඇති ගෞරව ආදරය ප්‍රකාශ කරන එක ක්‍රමයක් තමයි මේ නිවැරදි ඉරියව්වෙන් යාඥා කිරීම. ඉතින් ඔබට රූපරාමයෙන් දෙන්නම ඇති ධනහිස් නම, දෙදන නම, දිවසක්සාද වහන්සේ ඉදිරියේ දිව්‍ය පූජාවේදී පවා අපි උන්වහන්සේට අපේ නමස්කාරය, අපේ වන්දනාව, අපේ ආදරය ප්‍රකාශ කරනවා. අපි මේ ධන නම කරන්නේ උන්වහන්සේ ඉදිරියේ අපේ බහැපත්කම සහ අපේ පක්ෂපාතීත්වය පෙන්වීම කිරීමයි. ඇත්තටම පුතේ අපි බොහෝ අවස්ථාවලදී විශේෂයෙන් පූජාවලදී දිව්‍ය ආගමේදී අපි ධන නම ශ්‍රී ශරීරය සහ ශ්‍රී රුධිරය ඔප කරන අවස්ථාවලදී උන්වහන්සේට අපේ ආදරය, ගෞරවය ප්‍රකාශ කරනවා. තවත් නිවැරදි ඉරියව්වක් තියෙනවා පුතේ. යාඥා කිරීමේදී මේ ඉරියව්වට නම් බොහෝ දෙනෙක් කැමති නැහැ. නමුත් මේ ඉරියව්ව ඇත්තටම හරිම ලස්සන නිරයි. හේතුව මේ ඉරියව්වේ අපේ හදවතේම තියෙන ආදරය, ගෞරවය ප්‍රකාශ වෙනවා. මේ ඉරියව්ව බොහෝ වෙලාවට උනන්දු කරවන්නේ ගාම්භීර හේයාව. එහෙම නැත්නම් මහා ආමෙන් කියන කොටසෙදී. ඔබට පුළුවන් නම් සෂ්ටාංගයෙන් වැඳ වැටෙන්නට. ඒ මොහොත ඉතාමත් උත්කර්ෂවත් සහ උතුම්ම වෙනවා. නමුත් බොහෝ විට ප්‍රායෝගිකව නම් ආදරදුවේ පුතේ අපි මේ ඉරියව්වට වැඩි තැනක් දෙන්නේ නැහැ. තවත් සුවිශේෂ තැනකදී අපි සෂ්ටාංගයෙන් වැඳ වැටෙන්නට පුළුවන්. ඒ තමයි දිව්‍යසප්සාද වහන්සේ ස්ථාපිත කර තියෙන මොහොතක. නමුත් බොහෝ විට මේ ඉරියව්වට නම් වඩා කැමැත්තක් දක්වන්නේ නැහැ. මම හිතනවා ඔයගොල්ලෝ ඒක පිළිගන්නවා කියලා. බොහෝ විට වෙනත් ආගම්වල මේ ක්‍රමය දකින්නට ලැබුණත් පුතේ අපේ දේවස්ථානයේදී අපේ දෙවියන් වහන්සේට අපේ ජේසුතුමාට සෂ්ටාංගයෙන් වැඳ වැටෙන්නට ගොඩක් අය මැලි වෙනවා. නමුත් ඇත්තටම අපේ පක්ෂපාතීත්වය සහ බහැපත්කම ප්‍රකාශ කරන මේ ඉරියව්ව ගැන අපි උනන්දු වෙනවා. ඒ වගේම තවත් ලස්සන ඉරියව්වක් ඔබට රූපාරාමයෙන් පේන්න ඇති. ඒ තමයි දොහොත් මුදුන්දී බැලීම. ඇත්තටම ජේසුතුමාගේ ශ්‍රී ශරීරය, ශ්‍රී රුධිරය ඔසවා පියතුමා ආමෙන් කියන මොහොත, මහා ආමෙන් කියන මොහොතේදී අපි මේ ඉරියව්වෙන් උන්වහන්සේට යාඥා කරනවා. බොහෝ අය මේ ඉරියව්වට නම් පුරු වෙලා ඉන්නේ. දිව්‍ය පූජා යාගයේදී අපි මේ ඉරියව්ව බොහෝ තැන්වලදී භාවිත කරනවා. ඒ වගේම දිව්‍ය සම්සාරද වහන්සේ ස්ථාපිත කරන මොහොතවලදී අපි මේ ඉරියව්ව භාවිත කරනවා. මේකට අපි කියන්නේ පුතේ දොහොත් මුදුන්දී පැදීම. ඉතින් මම මේ සඳහන් කර ආකාර තුනේදීම අපි අපේ හදවතේ ඇති ගෞරවය, ආදරය ජේසුට ඔප කරනවා, පුද කරනවා. නමුත් මම මේ දැන් පෙන්වන රූපරාමයේදී ඔයගොල්ලන්ට පේන්නේ වෙනස් වූ ඉරියව්වක්. මේ ඉරියව්වේදී
ඇත්තටම අපි කරන කියන දේවල් වලට වඩා ජේසුස්මන් අපිට මොනවද කියන්නට හිතන් ඉන්නේ? උන්වහන්සේට මොනවද අපිට කියන්නට තියෙන්නේ කියන එක ගැන හොඳින් අහුම්කම් දීගෙන ඉඳීම තමයි මීඩියාවේදී වඩාත් වැදගත් වෙන්නේ. අපි කියනවා භාවනා යෝගී ඉරියව්වක් කියලා. ඇත්තටම මේ යාඥා කිරීමේ ඉරියව් අතරින් වඩාත් වැදගත් වෙන්නේ මෙන්න මේ ඉරියව්ව. හේතුව භාවනා යෝගී ඉරියව්වේදී තමයි පොතේ අපි නිහඬ වෙලා ජේසුතුමා අපිට කතා කරන්නේ. අනිත් ඉරියව්වලදී අපි උත්සාහ කරන උන්වහන්සේට අපේ ජීවිතේ තියෙන හැමදේම එක හුස්මට කියලා. නමුත් මේ ඉරියව්වේදී අපි උනන්දු කරන්නේ මේ ක්‍රමයේදී අපි යොමු කරන්නේ නිහඬ වන්න. නිහඬ වෙලා උන්වහන්සේට කියන්න දෙන්නේ මොනවාද කියලා අවධානයෙන් අසාගෙන ඉන්නට. හැබැයි මේ ඉරියව්වේදී මම හිතන්නේ පොතේ ඕගොල්ලෝ මේක අත්දැකී මේ ඉරියව්වේදී අපිට උන්වහන්සේගේ ආදරේ මුළු හදවතටම දැනෙන ඉරියව්වක්. මොකද උන්වහන්සේ හා සමග අපි වචනයෙන් නෙමෙයි ආත්මිකවයි බැඳෙන්නේ. ඉතින් පුළුවන් හැම වෙලාවකම පොතේ යාඥා කිරීමේදී මෙන්න මේ භාවනා යෝගී ඉරියව්වට හුරු වෙනවා නම් ගොඩක් හොඳයි. ගොඩක් අය කියනවා පුංචි අයට නම් මේක අමාරුයි. ඇස් දෙක පියාගෙන ඉන්න අමාරුයි. එක තැනක වාඩි වෙලා ඉන්න අමාරුයි. හරියට කකුල් රිදෙනවා, අත් රිදෙනවා, කොන්ද රිදෙනවා. ඒ වගේ ගොඩාක් පැමිණිලි තියෙනවා. හැබැයි මේ ක්‍රමයට හුරු වුණාම නම් මම හිතන්නේ මේ කිසි දෙයක් දැනෙන්නේ කියලා. හේතුව උන්වහන්සේ හා එකතු වුණාම. මොකද උන්වහන්සේ අපේ සැබෑ මිතුරා. අපි දන්නවා මිතුරෙක් ළඟට ගියාම අපිට දැනෙන සතුට. ඉතින් මේ ඉරියව්වේදී අපේ මිතුරා එක්ක අපිට තියෙන සම්බන්ධතාවය වැඩි වෙන නිසා අපිට පුංචි වේදනා ගැන නම් මතක හිටින්න එකක් නැහැ. ඉතින් ආදර දුවේ පුතේ ඔයාලා හැම දිනකටම මම නම් යෝජනා කරන්නේ මෙන්න මේ ඉරියව්ව ගැන ඔබේ අවධානය යොමු කරන්න. පුළුවන් හැම විටකම නිහඬව වාඩි වෙන්න. හැබැයි නිරූපරාමයේ විදියට ඔබට වාඩි වෙන්නට අමාරු නම් කිසි විටක තැවෙන්නට එපා. ඔබ අසුන්ගෙන සිටියත් නිහඬව ඔබේ ආත්මය දෙවියන් වහන්සේ හා සම්බන්ධ වෙනවා නම් මෙන්න මේ ඉරියව්වේදී ලැබෙන හැම වර ප්‍රසාදයක්ම හැම ආත්මික තෘප්තියක්ම ඔබට ලැබෙන්නට පුළුවන්. ඉතින් පුතේ අපි මේ කතා කරේ යාඥාවේදී අපි අනුගමනය කළ යුතු නිවැරදි ඉරියව් කීපයක් ගැන. මේ ඉරියව් ගැන සහ යාඥා පිළිබඳ තවත් ගොඩක් විස්තර ඔබේ පෙළ පොතේ 5 වන සහ 6 වන පාඩම්වල තියෙනවා. ඉතින් තුල පුතාලට පුළුවන් ඒ හැම දෙයක්ම කියවලා ඒ ක්‍රියාකාරකම් වලදීලා නැවත නැවත කියවමින් යාඥාව ගැන තවත් දේවල් දැනගන්නට. ඊට අමතරව යාඥාව පිළිබඳ තියෙන පොත්පත් නැත්නම් ජේසුස් ගැන යාඥාව ගැන තියෙන වීඩියෝ කොට මේ දේවල් නැරඹීමෙන් ඔයාලට පුළුවන් මේ යාඥාව ගැන තව තවත් දේවල් දැනගන්නට. ඉතින් අපේ පාඩමේ තවත් එක් ක්‍රියාකාරකමකට යොමු අපි පසුවදක් හැටියට. අපි දැන් මේ ඉගෙනගත් ඉරියව් අනුව අපි මොනවද ඇත්තටම දෙවි පියාණන්ට කියන්නේ? මොන වගේ වචනද මේ ඉරියව් වලින් ඉඳගෙන උන්වහන්සේට කියන්නට යන්නේ? ඔබ ඉගෙන ගත්තා යාඥාව නිර්මාණය කරද්දී අපි අනුගමනය කළ යුතු පියවර කීපයක් ගැන. ඉතින් ඒ අනුව ලියවෙච්ච පුංචි යාඥාවක් පුංචි ඔයාලා වගේ දුයි ලියපු මේ යාඥාව අපි රූපරාමු තුළ ප්‍රදර්ශනය කරනවා. මම ඒ යාඥාව කියවද්දී ඔයගොල්ලෝ මායිකම ඒක කියවන්න. ආදර දෙවි පියාණනි, පුංචි අපිට මහන්සිය ආදරය කරන පියාණනි, අපගේ පුංචි සිත්වලට වැඩම කළ මැනව පියාණනි, ඔබ වහන්සේට ප්‍රසන්න දරුවන් වන්නට සුදත් වරමින් අප පුරාළුව මැනව දේවදරුවකසේ ඔබ වහන්සේගේ කැමැත්තට අවදතව දිවි ගෙවනට අවැසි ශාරීරික මානසික හා ආත්මික සුවය අප වෙත දානය කළ මැනව සෑම නපුරින් හවුදුරින් අපම මුදාලු මැනව ආමේන්. ආදරේ පුතේ, මේ ආඥාව නම් හරිම ලස්සනයි. පුංචි අපිට හරියටම ගැලපෙනවා නේද? හැබැයි
මම අර කියපු පියවරවල් වල එකක් දෙකක් වුන් මෙතනදී නැති බව මට නම් පෙනියනවා. ඔයගොල්ලෝ කියවද්දිත් ඒක දැනෙන්නට ඇති. අපි ඉගෙනගත්ත යාඥා නිර්මාණය කිරීමේ පිළිවෙලේ පුංචි අඩුපාඩු කිහිපයක් තියෙනවා. මට දැනෙන විදිහට ඔබටත් පෙනෙන විදිහට අපේ දේව නමස්කාරය සහ ප්‍රශංසාව කියන කොටස් දෙක නම් වැඩි සඳහන් වෙලා නැහැ. මේ වගේම සමාවෙන් වීම කියන කොටස නැහැ නේද? ඉතින් ඇත්තටම මේ යාඥාව සම්පූර්ණයෙන් ජේසුස් ගැනීම යාඥාවක් හා සමානව සම්පූර්ණ යාඥාවක් වෙන්නට නම් පුතේ මේ කොටස් ටික ඇතුළත් වුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඔබට මම යෝජනා කරනවා මීට වඩා ලස්සනට අර පියවරවල් කීපෙක ඇතුළත සම්පූර්ණ යාඥාවක් ලියන්න. ඔබේ පොත අරගෙන ඒ පොතේ ඔබේම වචන වලින් ඔබ අර පසුගිය පාඩම්වල ඉගෙනගත්තේ පියවරත් සමග පුංචි යාඥාවක් දැන් ඔබට හැකි පමණින් ඔබේ වචනයෙන්ම නිර්මාණය කරන්න. ඔබදී ඔයාලා ලියපු යාඥාව දැන් ඔයාලගේ අතේ තියෙනවා. ඉතින් ඒ යාඥාව ළඟ තියාගෙන මම දැන් පෙන්නන්නට යනවා ගුරු මාර්ගෝපදේශයේ ඔයගලට දීලා තියෙන සම්පූර්ණ පියවරවල් සමග නිර්මාණය කරපු යාඥාවක්. ඉතින් ඒ යාඥාවත් අපි බලමු. එතකොට අපිට පැහැදිලි යාඥාවක අඩංගු විය යුතු කොටස් හරියටම අඩංගු වෙන විදිය. හරියටම ඇතුළත් කරන විදිය. ඉතින් දෙයක් වැදගෙන අපි මේ යාඥාව අපින් උච්චාරණය කරමු. ආදරණීය පියාණනි ඔබ වහන්සේට සදා නමස්කාරයක් ගෞරවයක් පුද කරමු. ඔබ වහන්සේ අපට ලබා දුන් සියලුම වරප්‍රසාද වලට ස්තුති ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි සියල්ලම සිදු වේවා. අපගේ සිතේ වචනෙන් සිදු වැරදි වලට කමා වූ අපගේ ආත්මික හා ශාරීරික භෝජනය නිසි ලෙස ලබා ගැනීමට අවශ්‍ය වරප්‍රසාද දුන මැනව. අපව සෑම නපුරින්ම මුදා ආරක්ෂා. ඔබදී අපි දැන් කරපු ක්‍රියාකාරකමට අනුව ඔබ ලියපු යාඥාව දැන් ඔබේ අතේ ඇති. ඒ යාඥාවත් තියාගෙන ගුරු මාර්ගෝපදේශයේ පුංචි ඔබට දීලා තියෙන සම්පූර්ණ පියවරයන් සමග ඒ සෑම පියවරයක්ම අඩංගු යාඥාව දැන් අපි බලමු. මේ රූපරාම ඔබට පෙනෙන්නේ ඒ සම්පූර්ණ නිර්මාණය කරපු ඒ පියවරවල් සෑම දෙයක්ම අඩංගු නිර්මාණය කරපු යාඥාවක්. ඉතින් මේ යාඥාව අපි භක්තිය උච්චාරණය කරමු. ඒ සඳහා අපේ දෙයක් වැදගෙන අපි සෝදානම් වෙමු. ආදර දෙවියන්නි ඔබ වහන්සේට සදා නමස්කාරයක් ගෞරවයක් පුද කරමු. ඔබ වහන්සේ අපට ලබා දුන් සියලුම වරප්‍රසාද වලට ස්තුති ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි සියල්ලම සිදු වේවා. අපගේ සිතින් වචනින් සිදු වැරදි වලට කමා වූ මැනව. අපගේ ආත්මික හා ශාරීරික භෝජනය නිසි ලෙස ලබා ගැනීමට අවශ්‍ය වරප්‍රසාද දුන මැනව. අපව සෑම නපුරින්ම මුදා ආරක්ෂා කර මැනව. ආමේන්. ඔබේ දැන් අපි දන්නවා යාඥාව ලියනකොට යාඥාව කියනකොට අපි කොහොමද ඒ යාඥාව සම්පූර්ණයෙන් ඒ කියන්නේ සියලුම කොටස් ඇතුව කොහොමද දෙවියන්ට අපි යනුමට සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ පාඩම් මාලාවේදීම ඔබ සැම යාඥාව ගැන බොහෝ දේ ඉගෙන ගන්නට ඇති කියලා. ඉතින් ඔබේ පෙළපොත් නැවත කියවමින් ඒ පාඩම් ගැන නැවත අවධානය යොමු කරමින් යාඥාවට තව තවත් හුරුවන්න. යාඥාව ඔබේ ජීවිතේ කොටසක් කරගන්න පුතේ. අපේ ජීවිතයේ ඕනෑම අභියෝගයකදී ඕනෑම කාර්යකදී අපට ලැබෙන ලොකුම සහනය වන්නේ දෙවියන් හා සම්බන්ධ වී අපේ දුක අපේ සතුට බෙදා ගන්නට තියෙන මේ මාර්ගය යාඥාව. ඒ යාඥාවට අපි හුරු වෙමු. ඒ යාඥාව අපේ ජීවිතේම කරගන්න.
ඉතින් මේ සියලු දේම සිතේ තියාගෙන අපි මේ පාඩම අවසන් කිරීමට පෙර අපි අද භාවනා යෝගී ඉරියව්ව ගැන කතා කරේ. ඒ භාවනා යෝගී ඉරියව්වේ තියෙන වැදගත්කම ගැන. ඉතින් ඒ භාවනා යෝගී ඉරියව්ව පොඩි අත්දැකීමක් අපි ලබා ගන්නවා. ඒ ඉරියව්ව තුළ යාඥා කිරීමෙන් අපට ලැබෙන අත්දැකීම ගැන අපි පුංචි අත්දැකීමකට යොමු වෙනවා. ඒ සඳහා ඔබ සියලු දෙනා ඉන්න තැනම පහසුවෙන් අසුර ගන්න. ඔබේ අත් දෙක උකුල මත තබාගෙන සැහැල්ලුවෙන් ඉඳ ගන්න. ඒ වගේම ඔබේ දෙස් පියා ගන්න. උත්සාහ කරන්න දෙනෙන් පියාගෙනම සිටින්න. මම ප්‍රථමයෙන් ගීතයේ කොටසක් ගායනා කරනවා. ඊට පස්සේ ඔබට ඇසේවි අපි ආදර ජේසුතුමන්, අපි ආදර මිතුරාණන්ට ගැන ගීතිකා. ඒ සෑම ගීතයේ අදහම් වෙන වචනයක් එක්කම ඔබ දෙවි පියාණන්ට ජේසුට ලං වෙලා ඒ වචනත් එක්කම ඔබේ වචනත් එකතු කරමින් යාඥාවට මුසු ගන්න. ඒ තුල උන්වහන්සේ ඔබට ඇති ආදරය, ගෞරවය කියන හැඟීම මුසුණු ඒ ගෞරව ආදරය හදවතට ලක් කරගන්න. එහෙනම් අපි දැන් සූදානම් වෙමු භාවනා යෝගී ඉරියව්වේදී අපිට ලැබෙන ඒ අත්දැකීමට මුසු වන්නට. ඔබයි සදාතන මිතුරුතුමෝ විපතේදී මාත් නොහරින්නෝ අවසනවා වෙනුවෙන් දිවි පුදතුන් ඔබයි සදාතන මිතුරුතුමෝ. සදාතන මිතුරුතුමෝ විපතේදී මාත් නොහරින්නෝ අවසනවා වෙනුවෙන් දිවි පුදදුන් ඔබයි සදාතන මිතුරුතුමෝ. නැගෙනාදිය ඇවිද යමි ඔබ තුළ විශ්වාසය තබමි ගිලෙනු නොදී කිසි විටක එහි මා මුදවාලු ජේසුනී ඔබයි සදාතන මිතුරුතුමෝ විපතේදී මාත් නොහරින්නෝ අවසනවා වෙනුවෙන් දිවි පුදදුන් ඔබයි සදාතන මිතුරුතුමෝ. ඔබදී අපි මේ භාවනා යෝගී ගීතයත් සමගම ඒ ඉරියව්වෙන් අපිට ලැබුණු මේ අත්දැකීමත් සමගම අපේ පාඩම අපි සමගම. එහෙනම් ඔබ සියලු දෙනාටම ආදරෙත් වේ පුතේ ජේසුස් පිට.